අයිබෝන් හැමෝටම මේ පාඩමේ පළවෙනි කොටස් ටික සාකච්ඡා කරා අපි පොඩ්ඩක් ඉක්මනට කරගෙන යමු උතුරු ටික. මේකේ පරිගණකයක් කියන්නේ මොකක්ද කියලා සාකච්ඡා කරා. පරිගණකයක් කියන්නේ කුමක්ද? ඊට පරිගණක වර්ගීකරණය කතා කරා. පරිගණක වර්ගීකරණයේ සුපිරි පරිගණක, මහා පරිගණක, මධ්‍ය පරිගණක සහ ශුද්ධ ඊළඟට ඒ වගේ මතක ඇති තාක්ෂණයන්නේ මහා පරිගණක, මධ්‍ය පරිගණක කියලා කියන්නේ එකම තාක්ෂණයන්නේ. මහා පරිගණක මධ්‍ය පරිගණක කියලා කියන්නේ එකම තාක්ෂණයේ භාවිතා වෙන්නේ. හැබැයි මේකේ පරිශීලකයන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. මේකේ පරිශීලකයන් කිහිප දෙනෙක් ඉන්නේ. ඊළඟට සුද්ධ පරිගණක කියන්නේ අපි දිනදා ජීවිතයේදී භාවිතා කරන පරිගණක. ඊළඟට තාක්ෂණ අනුව වර්ග වෙනවා ප්‍රතිසම් පරිගණක. ප්‍රතිසම් පරිගණක වලට ආදානය කරන්නේ පාරිසරික සාධක. ඉතින් අපිට පරිගණකයක් කියලා කියන්නේ මේ කීබෝඩ් මවුස් ස්පීකර්ස් තියෙන්න ඕනේ නැහැ. සාමාන්‍ය විදිහට ආදාන ප්‍රතිදාන ක්‍රියාවලිය තියෙනවා නම් ඒක පරිගණකයක්. අංකිත පරිගණක කියලා කියන්නේ අපි එදිනදා ජීවිතයේදී භාවිතා කරන පරිගණකයේ දෙමුහුම් පරිගණක, මිශ්‍ර පරිගණක, ගොඩක් වෙලාවට රෝග විනිශ්චය කරන උපකරණ මේ වගේ දෙමුහුම් පරිගණක වලට අයත් වෙනවා. පරිගණකයේ සුවිශේෂතාවය මේ පරිගණකයේ ඇයි අපිට වැදගත් වෙන්නේ? වේගයේ කාර්යක්ෂමතාවය, වේගය කියලා කියන්නේ ඉතා වේගවත් එක දිගට වැඩ කිරීමේ හැකියාව කාර්යක්ෂමතාවය, දෙන ලද උපදෙස් නිවැරදි නම් ප්‍රතිදාන නිවැරදි, එකවර වැඩ කිහිපයක් කිරීමේ හැකියාව, කොච්චර දෙද දැම්මත් පරිගණකයේ ඉඩ වෙනස් වෙන්නේ නැහැ, වෙහෙසටපත් වෙන්නේ නැහැ. ඊළඟට පරිගණකයේ උපාංග වර්ග කතා කරා. පරිගණක දෘঢ়ාංක කියලා කතා කරද්දී මෙන්න මේ උපාංග ටික ආදාන උපාංග, ප්‍රතිදාන උපාංග, මධ්‍ය සැකසුම් මේකකයේ සහ ආචායන උපාංග. ඒ යටතේ පරිගණකයේ ප්‍රධාන කාර්යයන් පහක් තියෙනවා. අපි කරන ඕනම කාර්යයක් මේ ප්‍රධාන කාර්යයන් පහට අයත් වෙනවා. දැන් ඔයාලා ගේම් එකක් ගහුවා කිව්වොත්, ගේම් එකක් ගහනවා කිව්වොත් එතෙන්දී කීබෝඩ් එකේ කීස් ප්‍රෙස් කිරීම ආදානය, කීබෝඩ් එකේ කීස් ප්‍රෙස් කිරීම ආදානය, මොනිටර් ස්ක්‍රීන් එකෙන් ඔයාලට ගේම් එකේ සිද්ධ වෙන දේවල් පෙනීම ප්‍රතිදානය. එතකොට එන්නේ දේවල් සිද්ධ වෙන ක්‍රියාවලිය කොහොමද තියෙනවා. ඉතින් ගේම් එක කම්පියුටරේ ගබඩා කරලා තියෙනවා කියන්නේ ගබඩා කිරීම. එහෙනම් ආචායනය. ඔන්න කම්පියුටර් ගේම් එකක් ගහනවා නම් ඔන්න ඔය විදිහට සියලු කාර්යයන් ටික වර්ග වෙනවා. එහෙනම් මේ ඕනම පරිගණකයේ කරන ඕනම කාර්යයක් මෙන්න මේ ක්‍රියාවලි පහට අයත් වෙනවා. ඊළඟට අපි කතා කරා පරිගණක නිර්මිතය. මෙතන මේකට කියනවා පරිගණක නිර්මිතය. එතකොට මතක තියාගන්න පරිගණක නිර්මිතයේ සියලුම කොටස් ටික එකිනෙකට සම්බන්ධ වෙන්නේ ප්‍රධාන මතකේ. සියලුම කොටස් එකිනෙකට සම්බන්ධ වෙන්නේ ප්‍රධාන මතකේ. ඊළඟට යටින් ඉන්නවා මධ්‍ය සැකසුම් මේකකය, උඩින් ඉන්නවා ද්විතීයික මතකය. ආදානුපාංග වර්ගීකරණය කරා. ආදානුපාංග වර්ග කරා. යතුරු පූර්ව දැක්වීමේ උපාංග, ස්ක්‍රීන් එකේ ඕනම තැනකට යන්න පුළුවන් උපාංගයක් දැක්වීමේ උපාංග කියලා කියනවා. රූප හා වීඩියෝ ආදානය කරන උපාංග. වැදගත්ම දෙක සුපරීක්ෂණ. පැතිරිලා සුපරීක්ෂණයේ ඡායා පිටපත් යන්ත්‍රය වගේ වැඩ කරනවා. මාත් එක්ක ඔයාලා මතක් කරන්. පැතිරිලා සුපරීක්ෂණයේ ඡායා පිටපත් යන්ත්‍රය වගේ වැඩ කරනවා. OCR කියලා කියන්නේ ලේඛනයක දෙන අකුරු කියවන්න පාවිච්චි කරපු සුපරීක්ෂණය. OMR කියලා කියන්නේ ලේඛනයක දෙන සලකුණු කියවන්න පාවිච්චි කරන සුපරීක්ෂණය. MICR කියලා කියන්නේ බැංකුවක තියෙන චෙක් පත්‍ර චෙක් අංකය කියවන්න පාවිච්චි කරන සුපරීක්ෂණය. ඒ තුන වැදගත් වෙනවා. විභාගයට වැදගත් වෙනවා. පරිගණකයේ ප්‍රධාන වර්ග තුනයි. දෘಢ පිටපත් කියලා කියන්නේ අතින් අල්ලන්න පුළුවන් පිටපත්. මෘදු පිටපත් කියලා කියන්නේ අතින් අල්ලන්න බැරි පිටපත්. ශබ්ද කියලා කියන්නේ හඬ. ඉතින් අතින් අල්ලන්න පුළුවන් පිටපත් ප්‍රධාන වර්ග දෙකයි. සංඝට්ටන යම්කිසි ගැටීමක් සිදුවීමෙන් සිදුවන මුද්‍රණ. සංඝට්ටන නොවන කියලා කියන්නේ වෙනත් තාක්ෂණික ක්‍රමවේද මගින් මුද්‍රණය සිදු වෙනවා. ඉතින් මේකේ වඩාත් වේගවත් සහ ගුණාත්මක භාවයෙන් ඉහළම මුද්‍රණය, වඩා වේගවත් සහ ගුණාත්මක භාවයෙන් ඉහළම මුද්‍රකය ලේසර් මුද්‍රකය. ඊළඟට CRT, LCD, LED කියන්නේ පරිගණක දිලා මේවට අපි විශේෂයෙන් කියනවා VDU කියලා, Visual Display Unit කියලා කියනවා. මේක ඔයාලා ලියාගන්න ඕනේ බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රය, මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් කියලා කියන්නේ බහුමාධ්‍ය ප්‍රක්ෂේපක යන්ත්‍රය. මෙතන ලියාගන්න එකවර කිහිප දෙනෙකුට එකවර විශාල පිරිසකට ප්‍රතිදානය ලබා දිය හැක. එකවර විශාල පිරිසකට ප්‍රතිදානය ලබා දිය හැක. මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් ළඟ ලියාගන්න එකවර විශාල පිරිසකට ප්‍රතිදානය ලබා දිය හැක. ඊළඟට ඝට්ටන මුද්‍රක යන්ත්‍ර ලිව්වා. මේකෙන්
තිත්ඥා සමුද්‍රකයේ තියෙන වාසිය අවාසිය ලිව ලාභදායකයි. තිත්ඥා සමුද්‍රය කියන්නේ ගොඩක් ලාභදායකයි. හැබැයි මේක වේගයේ ශබ්දය අඩුයි, ශබ්දය වැඩි, ගොඩක් ഘോഷාකාරී, වේගය අඩුයි, වර්ණ පිටපත් ගන්න බෑ, ක්වොලිටියත් අඩුයි. ඉතින් ලේසර් මුද්‍රකේ තමයි වඩා ක්වොලිටි. ඊට පස්සේ ඔයාලට මම කිව්වා CRT ගැන ලියා ගන්න, කැතෝඩ් රේ ටියුබ්, LCD ගැන ලියා ගන්න, ලික්විඩ් ක්‍රිස්ටල් ඩිස්ප්ලේ, LED ගැන ලියා ගන්න, ලයිට් එමිටින් ඩයෝඩ්. රයිට්. ඊළඟට පරිගණක මතකය ගැන කතා කරා. අපි උඩුහිත යටිහිත ගැන කතා කරලා අපි ඕනම දෙයක් ස්ථිරව තැම්පත් කර ගන්න අපි යටිහිතට දාන්න ඕනේ. ඕනම දෙයක් ස්ථිරව තැම්පත් කරන්න යටිහිතට දාන්න ඕනේ. ඒ වගේම අපි නිරන්තරයෙන් වැඩ කරන දේවල් තියාගන්නේ උඩුහිතේ. එහෙනම් ඒ වගේ තමයි ප්‍රාථමික මතකයේ උඩුහිත වගේ, ද්විතීක මතකයේ යටිහිත වගේ ද්විතීක මතකයට දැම්මොත් ඒක කවදාවත් නැති වෙන්නේ නැහැ. ප්‍රාථමික මතකයේ තියෙනවා අපි ක්ෂණිකව නැති වෙනවා. ප්‍රාථමික මතකයේ තියෙනවා ක්ෂණිකව නැති වෙනවා. ක්ෂණිකව නැති වෙනවා කරන්ට් එක ගිහුවම නැති වෙනවා. අපි නිදාගෙන හැරුණාට පස්සේ අපිට මතක නැහැ වගේ තමයි. රයිට්. ඔය ටික තමයි සාකච්ඡා කරේ. ඊළඟට අපි මේකේ ලක්ෂණ ටික ලිව්වා. මේකේ තියෙන ලක්ෂණ ටික ලිව්වා. මේක වේගවත්, මිල වැඩි, තාවකාලිකයි. මේක වේගය අඩුයි, මිලත් අඩුයි, ස්ථිරයි. ඔන්න ඔය ලක්ෂණ කිව්වා. ඊට පස්සේ මම කිව්වා මේ වගේ ධාරිතාවයන් ලියා ගන්න කියලා. සාමාන්‍යයෙන් RAM එකේ කැපැසිටි RAM වල ගත්තොත් මේ සසම්භාව්‍ය පිවිසුම් මතකයේ RAM එකේ කැපැසිටි සාමාන්‍යයෙන් 1GB ඉඳලා 16GB වගේ යනකම් තියෙනවා. වාරක මතකයේ සාමාන්‍යයෙන් 2MB ඉඳලා 32MB වගේ තියෙනවා කෑෂ් මෙමරි මෙගාබයිට්. පටන මාත්‍ර මතකයේ සාමාන්‍යයෙන් 64MB වගේ යන උපරිම මතකයක් තියෙනවා. 64MB පොඩි මතක, පොඩි කොටස්, පොඩි ධාරිතාවය. ඊළඟට මේ දෘಢ තැටියේ ධාරිතාවය, හાર્ඩ් ඩිස්ක් එකේ කැපැසිටි මම කිව්වා බලලා ලියන්න කියලා. GB 250 ඉඳලා GB 250 ඉඳලා ටෙරාබයිට් 4ක් වගේ යනකම් තියෙනවා. ටෙරාබයිට් 4ක් වගේ යනකම් තියෙනවා. 9 තැටි තමයි ධාරිතාවය අඩුම. හොඳට මතක තියාගන්න. මේ 9 තැටි කියලා කියන්නේ ධාරිතාවයේ අඩුම. මට ෆ්ලොපි ඩිස්ක් කියලා කියනවා. ෆ්ලොපි ඩිස්ක් කියලා කියනවා. මේ කැපැසිටි 1.44 මෙගාබයිට්. මතක ලියාගන්න 1.44 මෙගාබයිට්. චුම්බක පටි තමයි ධාරිතාවය වැඩිම. ටෙරාබයිට් 4 ඉඳලා 180යි ටෙරාබයිට් වගේ යනකම් තියෙනවා. මේ චුම්බක පටි පාවිච්චි කරනවා මොනවටද දන්නවද? සේවාදායක පරිගණකවල දත්ත උපස්ථ කරනවා කියන්නේ මොකද්ද? බෑකප් කරන්න. දත්ත උපස්ථ කිරීමට භාවිතා කරයි. දත්ත උපස්ථ කිරීමට භාවිතා කරනවා සේවාදායක පරිගණකවල. සර්වර් කම්පියුටර්ස් වල data backup කරන්න පාවිච්චි කරන මොකක්ද මේ චුම්බක පටි. CD වල 600 MB ඉඳලා 900ක් වගේ යනකම් තියෙනවා මෙගාබයිට්. DVD වල 4.2 ඉඳලා 9.4 යනකම් තියෙනවා ගිගාබයිට්. ගිගාබයිට් වලින් Blu-ray වල GB 25 ඉඳලා 128ක් GB වගේ යනකම් තියෙනවා. ඔය ධාරිතාවය නොවිදිනම මතක තියාගන්න, ලස්සන ලියා ගන්න. සාමාන්‍ය පෙන් ඩ්‍රයිව් වල කැපැසිටි වල දන්නවා. පෙන් ඩ්‍රයිව් මෙමරි චිප් වල කැපැසිටිය සාමාන්‍යයෙන් up to 128 GB වගේ යනකම් ගන්න පුළුවන්. up to 128 GB වගේ නම් ගන්න පුළුවන්. ඔන්න එහෙනම් චුම්බක තාක්ෂණය, ප්‍රකාශ තාක්ෂණය, ඝන තත්ත්ව උපාංග කියන්නේ ද්විතීක ආචයනය. ඒකේ ධාරිතාවයන් ටික මම දුන්නේ. එහෙනම් අපිට වැදගත් වෙනවා මේ සසම්භාව්‍ය පිවිසුම් මතකයේ නිතරම අහනවා. සසම්භාව්‍ය පිවිසුම් මතකයේ යටතේ ලියා ගන්න. සසම්භාව්‍ය පිවිසුම් මතකය කියලා කියන්නේ මේකේ තියෙන්නේ සැකසීමට යොමු කරන තෙක් දත්ත සැකසීමට යොමු කරන තෙක් දත්ත తాවකාලිකව තැන්පත් කරලා තියා ගන්නවා. සැකසීමට යොමු කරන තෙක් දත්ත తాවකාලිකව තැන්පත්
කර තබා ගනි. සකසන්න දෙනකන් දත්ත తాවකාලිකව තැම්පත් කරලා තියා ගන්නවා RAM එකේ. සකස් කරන්න දෙනකන්. රයිට් සකසන්නේ කවුද? සකසන්නේ මධ්‍ය සැකසුම් මේකකේ. තවදුරටත් කිව්වොත් ක්‍රියාත්මක වෙමින් පවතින වැඩසටහන් running programs ක්‍රියාත්මක වෙමින් පවතින වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් පවතින වැඩසටහන් සියල්ලම RAM තුල ඇත. ඒ කියන්නේ දැන් මේ අපේ කම්පියුටරේ රන් වෙලා තියෙනවා දැන් zoom එක රන් වෙලා තියෙනවා. මේ සියලුම දේවල් තියෙන RAM එකේ. කම්පියුටරේ RAM එකේ. right දැන් RAM එකේ ධාරිතාවයෙන් බලන්න පුළුවන් අරනේ task manager right click කරලා start button එක right click කරලා task manager ගියාට පස්සේ මේ task manager එක පෙන්නනවා අපේ RAM එකේ usage එක. මේ task manager එකේ පෙන්නනවා මෙතන performance ගියාපුවාම මේ memory එකේ දැන් මගේ තියෙනවා memory එක available 4GB memory එකක් 4GB memory එකේ දැනට use කරනවා 2.8. ඒ කියන්නේ මේ දැන් මේ usage එක තියෙන්නේ දැනට ක්‍රියාත්මක වෙන සියලුම වැඩසටහන්. පළවෙනිට operating system එක මේක ඇතුලේ තියෙනවා මෙන්න මේ පෙන්න ප්‍රමාණය ඇතුලේ operating system එක තියෙනවා virus guard එක තියෙනවා zoom එක තියෙනවා නේ web browsers එක තියෙනවා මේ open කරලා තියෙන සියලුම programs ඔක්කොම තියෙන RAM එකේ. CPU එක සකස් කරනවා මධ්‍ය සැකසුම් මේකේ මේ තියෙන මගේ දැන් process එක කියන්නේ කම්පියුටරේ data ටික process කරන විදිය තමයි මේ තියෙන්නේ. CPU එක process කරනවා. ඒ process කරන්න අවශ්‍ය දත්ත ටික ගබඩා කරලා තියාගන්න RAM එකේ. process කරන්නේ CPU එක. process කරන්න අවශ්‍ය දත්ත ටික ගබඩා කරලා තියෙන්නේ RAM එකේ. right එහෙනම් සැකසීමට යොමු කරන දෙක් දත්ත తాවකාලිකව තැම්පත් කරලා තියාගන්නේ RAM එකේ. එහෙනම් RAM එකේ තියෙන දත්ත තැම්පත් කරලා තියාගන්න. වාරක මතකයේ අතරම ක්‍රියාත්මක කරන් ලියා ගන්න RAM සහ CPU අතරමැදියෙකු ලෙස RAM සහ CPU අතර අතරමැදියෙකු ලෙස නිරන්තරයෙන් භාවිතා වන දත්ත sequential data නිරන්තරයෙන් භාවිතා වන දත්ත తాවකාලිකව තැම්පත් කර තබා ගනි. తాවකාලිකව තැම්පත් කරයි. RAM එකයි CPU එකයි අතර අතරමැදියෙකු ලෙස නිරන්තරයෙන් භාවිතා වන දත්ත. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම ඔයාලගේ මධ්‍ය සැකසුම් මේකකේ තියෙනවා CPU එක තියෙනවා ගන්නකො. මේ CPU එකට දත්ත සපයන්නේ RAM එකෙන්. CPU එකට දත්ත සපයන්නේ RAM එකෙන්. එතකොට මේ CPU එක අපි කියන්නේ ඇතුළෙම වගේ තමයි CPU එක ඇතුළෙම වගේ ඉන්නවා. ඊළඟට ඒ ආශ්‍රිතව ඉන්නවා තව ටිකක් ලොකුවට ඊටත් වඩා ටිකක් ලොකුවට ඉන්නවා. එන්න මේ තුන් දෙනාට අපි කියනවා වාරක මතකය කියලා. මේවා නම් කරනවා L1 L2 L3 level 1 level 2 level 3 කියලා වාරක මතක නම් කරනවා. right මේ වගේ ධාරිතාව ගැන කතා කරොත් එතකොට මෙන්න මේ දෙන්න ඉන්නේ මතක තියාගන්න මෙන්න මේ දෙන්න ඉන්නේ motherboard එකේ. මෙයා CPU එක ඇතුළේම ඉන්නේ L1 එක මේ දෙන්න ඉන්නේ මතක තියාගන්න මේ දෙන්න ඉන්නේ මොකේද motherboard එකේ. මේ දෙන්නම ඉන්නේ motherboard එකේ. right එතකොට ඇත්තටම RAM එකේ අපි මෙයාලගේ ධාරිතාවයන් ගණන් කරොත් එහෙම RAM එකේ තමයි ධාරිතාවයෙන් වැඩිම. RAM එක ධාරිතාවය වැඩි. ඊළඟට L3 විශාලයි. ඊළඟට L2 විශාලයි. ඊළඟට L1 තමයි කුඩාම. L1 තමයි කුඩාම. තවදුරටත් මේකේ දැන් මේ තියෙන්නේ අපි මම මේ අන්දේ වාරක මතකයේනේ. මේකත් වාරක මතකය. මේකත් වාරක මතකය. මේ CPU එක ඇතුලේ තව CPU එක ඇතුලේ තව කොටස් දෙකක් තුනක් තියෙනවානේ.
ඉස්සරහට අපි කතා කරනවා මෙමරි රෙජිස්ටර් එකයි MR කියලා කියනවා. ඒක මම වෙනම කියන්න දැන් කියන්න තුින්න. ඔක්කොම පැටලෙන්නේ නැත්තම්. එහෙනම් මේ වගේ ධාරිතාවයන් අතර සම්බන්ධතාවය මතක තියාගන්න. RAM එකේ තමයි ධාරිතාවයෙන් වැඩිම RAM එකේ තමයි ධාරිතාවයෙන් වැඩිම L3 ඊට වඩා විශාලයි. ඊටත් වඩා අඩුයි L1 තමයි අඩුම ධාරිතාවය. මේ තියෙන්නේ ධාරිතාවය. උතර මතක තියාගන්න. ධාරිතාවය අඩු වේගෙන යනවා. හැබැයි මේකේ වේගය ප්‍රවේශ වේගය වැඩිම L1 වල. ප්‍රවේශ වේගය වැඩිම L1 වල. ඊට පස්සේ L2 වල. ඊට පස්සේ අඩුම RAM එකේ අඩුම ප්‍රවේශ වේගය තියෙන්නේ මේ තුන් දෙනා අතර ගත්තොත් අඩුම ප්‍රවේශයක් තියෙන RAM එකේ. අඩුම ප්‍රවේශයක් තියෙන RAM එකේ එකක් තියා පැත්තක කොහෙද තියලා ලියලා තියාගන්න. අපිට බහුවර්ණ වලට එහෙම වැදගත් වෙනවා. right එහෙනම් පටන මාත්‍ර මතකය මේකට අපි කියනවා ROM කියලා. read only memory. මේකේ තියෙන්නේ ලියා ගන්න පරිගණකයේ මූලික ක්‍රියාවලට අවශ්‍ය උපදෙස්. පරිගණකයේ මූලික ක්‍රියාවලට අවශ්‍ය උපදෙස් අපි එකට කියනවා BIOS කියලා. basic input output system. පරිගණකයේ මූලික ක්‍රියාවලට අවශ්‍ය උපදෙස් මේ තුල ගබඩා වී ඇත. පරිගණකයේ මූලික ක්‍රියාවලට අවශ්‍ය උපදෙස් මේ තුල ගබඩා වී ඇත. මව්පූර්ව නිෂ්පාදන සමාගම විසින් එනම් මව්පූර්ව නිෂ්පාදන සමාගම විසින් මෙම උපදෙස් ROM නැමැති chip තුල ගබඩා කර ඇත. අන්න එහෙනම් මේ ROM එක ඇතුලේ මේ උපදෙස් ටික ගබඩා කරන්නේ කවුද? මව්පූර්ව නිෂ්පාදනය කරන සමාගම විසින් මෙම උපදෙස් මෙම ROM කියන chip එක තුල ගබඩා කරලා තියෙනවා. පැහැදිලිද? ඔන්න පටන මාත්‍ර මතකේ. මධ්‍යසකසු මේකකේ ඔන්න දැන් අපි කතා කරලා තියෙනවා මේ වෙද්දි ආදාන උපාංග. අපි මේ වෙද්දි ආදාන උපාංග ගැන සාකච්ඡා කරලා තියෙනවා. ආදාන උපාංග ලොකු දෙයක් නෑ. ආදාන උපාංග වල විශාල දෙයක් නෑ. අපිට වැදගත් වෙන්නේ මේකෙන් සුපරීක්ෂණනේ. ස්කෑනර්ස් කියන ටික නිතර මෙනෙහි කරන්. ස්කෑනර්ස් ආදාන උපාංග යටතේ වැඩිපුරම බලා ගන්න තියෙන ස්කෑනර්ස්. right ප්‍රතිදාන උපාංග යටතේ වලට තියෙන්නේ ගොඩක් වෙලාවට printers ගැන බලා ගන්න. ප්‍රතිදාන උපාංග යටතේ printers ගැන බලා ගන්න. printers නේ ගොඩක් තියෙන්නේ ඝටන සහිත මුද්‍රණ යන්ත්‍ර, සංඝටන නොවන මුද්‍රණ යන්ත්‍ර. පරිගණක තියෙන එච්චර ලොකු දෙයක් නැහැනේ. ප්‍රතිදාන උපාංග යටතේ. ආචයන උපාංග යටතේ තමයි ගොඩක් දේවල් තියෙන්නේ. ආචයන උපාංග යටතේ ගොඩක් දේවල් තියෙනවානේ. ප්‍රාථමික ආචයනේ. ප්‍රාථමික ආචයනයේ RAM, ROM, cache, RAM එකයි සසම්භාව්‍ය පිවිසුම් මතකයේ වාරක මතකයේ මේ දෙන්නම නශ්‍ය මතකයට අයිති වෙනවා. අනිත් පැත්තේ ROM ඉන්නවා. ඊළඟට ද්විතීක ආචයනයේ තියෙනවා තාක්ෂණ වර්ග තුනක්. මොනවද? ද්විතීක ආචයනයේ තියෙන තාක්ෂණ වර්ග තුන චුම්බක තාක්ෂණය, ප්‍රකාශ තාක්ෂණය, ඝන තත්ත්වයේ උපාංග. ඒ යටතේ තියෙන උපකරණත් එක්ක මතක තියාගන්න ඕනේ. right ඊළඟට අපි එනවා මධ්‍යසකසුම් මේකකේ පරිගණකයේ මොලය. අපි වැඩ කරන්නේ අපේ මොලේ කල්පනා කරලා නේ. අපිට මොලේ හොඳට කල්පනා කරන්න පුළුවන් වුණොත් තමයි අපිට හොඳට වේගයෙන් යම් කිසි දෙයකට මූල දෙන්න පුළුවන්. එහෙනම් පරිගණකයේ මොලේ කියලා වැඩ කරන්නේ මේ මධ්‍යසකසුම් මේකකේ CPU එක, Central Processing Unit. පරිගණකයේ මොලේ ලෙස හඳුන්වන මේ මගින් සියලුම සැකසුම් කටයුතු සහ පාලන කටයුතු සිදු කරනවා. මම ඊයේ පැහැදිලි කරා අපේ අවයව ටික පාලනය කරන්න කවුද? මධ්‍යසකසුම් මේකකේ. ඒ කියන්නේ අපේ මොලේ හරහා තමයි අපේ අවයව පාලනය වෙන්නේ. දැන් මම මෙතන කැමරාව ඔන් කරලා තියෙන හින්දා ඉතින් මම අමතර ශක්තියක් වැය කරන්නේ නැහැ මගේ අවයව ටික පාලනය කරගන්න. දැන් ඔයාලා කැමරාව ඔයාලගේ ඕෆ් කරලා තියෙන හින්දා ඔයාලා
ගේ අවයව කිසිම පාලනයක් නැහැ. හැබැයි කැමරාව ඔන් කරපු ගමන් මොලේට සිග්නල් එක යනවා දැන් කැමරාව ඔන් කරලා තියෙන්නේ කියලා. ඒක මොලෙන් කරනවා මේකේ ඉන්ට ඕන විදිහ මොලෙන් වාගේ අවයව වලට උපදෙස් දෙනවා. ඒක අපි නොදැනුවත්වම සිද්ධ වෙන දෙයක්. එහෙනම් මෙහි සැකසීමේ වේගය අපි ගටිකාන්න හයිලයිට් කරගන්න සැකසීමේ වේගයකට මේකට කියනවා ගටිකා වේගය ක්ලොක් ස්පීඩ් එක කියලා. ප්‍රොසෙසර් ස්පීඩ් එකට අපි කියනවා ක්ලොක් ස්පීඩ් එක කියලා. මේක හර්ට්ස් වලින් මනිනවා. හර්ට්ස්. හැබැයි ඒක හර්ට්ස් වලින් මැන්නට මතක තියාගන්න වර්තමානයේ නවීන පරිගණකවල ඒක හර්ට්ස් වලින් මැන්නට මතක තියාගන්න ලියලා තියාගන්න යටින් නවීන පරිගණකවල නවීන පරිගණක වල CPU වේගය මනු ලබන්නේ නවීන පරිගණකවල CPU වේගය මනු ලබන්නේ ගිගාහර්ට්ස් හෝ මෙගාහර්ට්ස් වලිනි. ගිගාහර්ට්ස් මෙගාහර්ට්ස් වලින් තමයි නවීන පරිගණකවල මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය මනින්නේ ගටිකා වේගය මනින්නේ. එහෙනම් මෙන්න CPU එක CPU එකේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. එක අංක ගණිතමය හා තාර්කික ඒකකය, දෙක පාලන ඒකකය, තුන මතක රෙජිස්ටරය. මේ සියලුම ගණිතමය කටයුතු පරිගණකයේ තියෙන සියලුම ගණිතමය හා තර්ක කටයුතු මෙයා විසින් සිදු කරනවා. ගණිතමය හා තර්ක කටයුතු සිදු කරයි. සියලුම ගණිතමය හා තර්ක කටයුතු සිදු කරනවා CPU එක. ගණිතමය කියන්නේ එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම වගේ දේවල් ගණිතමය කටයුතු. තර්ක කියලා කියන්නේ and, or, not කියන තර්ක. මේ තමයි තර්ක කටයුතු. ගණිතමය කටයුතු කියලා කියන්නේ මේ එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම කියන ඒවා. ඊළඟට පාලන ඒකකයේ තමයි සියලුම උපාංග වලට සියලුම පරිගණකයේ තියෙන සියලුම උපාංග වලට පාලන සංඥා නිකුත් කරනවා. පරිගණකයේ සියලුම උපාංග වලට පාලන සංඥා නිකුත් කරයි. පරිගණකයේ තියෙන සියලුම උපාංග වලට පාලන සංඥා නිකුත් කරනවා. control signals පාවිච්චි කරනවා. ඊළඟට මතක රෙජිස්ටරය. මතක රෙජිස්ටරය කියලා කියන්නේ මෙතනත් දත්ත ගබඩා වීමක් සිද්ධ වෙන්නේ. මතක රෙජිස්ටරය තුලත් දත්ත ගබඩා කිරීමක් සිද්ධ වෙනවා. පැය කුඩා වශයෙන්, ඉතා කුඩා වශයෙන්, ඉතා කුඩා ප්‍රමාණයෙන්, ඉතා කුඩා ප්‍රමාණයෙන් දත්ත ඉතා කුඩා ප්‍රමාණයෙන් දත්ත తాවකාලිකව ගබඩා කරයි. ඉතා කුඩා ප්‍රමාණයෙන් දත්ත తాවකාලිකව ගබඩා කරනවා. මතක රෙජිස්ටරේ. ඒ කියන්නේ මෙයාගෙන් තමයි දත්ත මධ්‍ය සැකසුම් මේකකට යන්නේ. සකස් කරපු ආයෙ ඉන්නේ මෙයාට. රයිට්. ඒ කියන්නේ දැන් ඔයාලා අපි කියවන මේ CPU එකට දත් එන්නේ කොහෙන්ද? ටක් ගාලා කියන්නේ. CPU එකට දත් එන්නේ කොහෙන්ද? RAM එකෙන් නේ. RAM එකෙන් එන දත්ත අර වාරක මතකයේ හරහා ඇවිල්ලා වාරක මතක දෙක තුනක් තියෙනවා කියන්නේ වාරක මතකයේ හරහා ඇවිල්ලා මෙතන තමයි වාර දෙන්නේ. එයා ඒක මධ්‍ය අංක ගණිතමය හා තාර්කිකයකට යොමු කරලා දත්ත සකස් කරලා මතක රෙජිස්ටරයට ආය දාලා එදිනින් තමයි ආයේ එළියට යවන්නෙත්. මතක රෙජිස්ටරය හරහා තමයි දත්ත ඇතුළට ගන්නෙත් එළියට යවන්නෙත්. පැහැදිලිද? ලියාගත්තද? රයිට්. ඔන්න දුඩාංග කොටස ඉවරයි. දැන් අපිට කෙවෙනි පෝට්ස් ටික ගැන කතා කරන්න තියෙනවා. පරිගණකයට කෙවෙනි ලියාගන්න. පරිගණකයට බාහිර උපාංග සම්බන්ධ කරයි.
පරිගණකයට බාහිර උපාංග සම්බන්ධ කරන්න පාවිච්චි කරනවා කෙවිනි ports right පරිගණකයට බාහිර උපාංග සම්බන්ධ කරන්න කෙවිනි භාවිතා කරනවා ඒකට ඔයාලා කෙවිනි ගැන දන්නවා මේ තියෙන්නේ PS2 කෙවිනි මේ තියෙන්නේ අපි කියනවා සමාන්තර කෙවිනි පින් 25ක් තියෙනවා පින් 25ක් තියෙන කෙවිනියක් මේ තියෙන්නේ පරිගණක තිර කෙවිනිය පරිගණක තිර නැත්නම් VGA කෙවිනිය මේ තියෙන්නේ ශ්‍රේණිගත කෙවිනිය ශ්‍රේණිගත ඊළඟට බලන්න මේ කෙවිනි ටික රූප සරහන් එකට අග්ගාල උඩට දා ගන්න පුළුවන් දිගම කෙවිනිය සමාන්තරයි සමාන්තරගතයේ අනිත් එක ශ්‍රේණිගතයේ පොඩ්ඩක් කොටයි හැබැයි පින් 9යි තියෙන්නේ පින් ගානේ මතක තියාගන්න පින් 9යි පින් 9 නම් ශ්‍රේණිගත තව 25යි නම් සමාන්තර කෙවිනිය තව 15යි නම් VGA කෙවිනිය තව 15යි නම් VGA කෙවිනිය මේ තියෙන USB විශ්ව ශ්‍රේණි බස් කෙවිනිය පරිගණකයේ ඕනම උපාංගයක් සම්බන්ධ කරන්න පුළුවන් විශ්ව ශ්‍රේණි බස් කෙවිනිය මේ තියෙන ජාලකරණ කෙවිනිය නෙට්වර්ක් පෝට් එක ජාලකරණ කෙවිනිය මේ තියෙන්නේ ශබ්ද කෙවිනිය සමාන්තර කෙවිනිය මතක තියාගන්න සමාන්තර කෙවිනිය නම් අනිවාර්යෙන් තව 25ක් තියෙන කෙවිනියක් එක විවිධ නම් වලින් හඳුන්වනවා පැරලල් පෝට් එක LPT පෝට් එක කියලා හඳුන්වනවා printer පෝට් එක කියලාත් හඳුන්වනවා පැරලල් LPT printer පෝට් මේකට අච්චුපතේ තියෙන එක උදාහරණයයි මුද්‍රණ යන්ත්‍රය විතරයි හැබැයි විභාගෙට අහන්න පුළුවන් සමාන්තර කෙවිනට සම්බන්ධ කරන්න පුළුවන් උපාංග දෙකක් ලියන්න එතකොට ඉස්සර කාලේ ස්කෑනර්ස් පැරණි සුපරීක්ෂණ ඉස්සර කාලේ ස්කෑනර්ස් සම්බන්ධ කරේ මොනවටද සමාන්තර කෙවිනට නම් මතක තියාගන්න උපකරණ දෙකයි printer එක සහ ස්කෑන් එක සම්බන්ධ කරනවා PS2 දම් පාට කෙවිනිය PS2 කොළ පාට කෙවිනිය අංක ටික ඔයාලා ලියා ගන්න පුළුවන් නේ සමාන්තර කෙවිනිය 2 PS2 කෙවිනිය 1 මේ තියෙන 1 මේ තියෙන 2 ඔව් මේකට දම් පාටයකට යතුරු පුරව මේකට මූසිකය මේකේ ඇත්තටම මේකේ මේ දෙකේම තියෙන්නේ තව 6ක් තියෙන්නේ තව 6ක් තියෙනවා හිල් 6යි තියෙන්නේ එහෙනම් පරිගණක තිරේ සම්බන්ධ කරන කෙවිනිය මේක අංක ගත්තොත් පරිගණක තිරේ සම්බන්ධ කරන කෙවිනිය අංක ගත්තොත් 5 අංක ගත්තොත් 5 මේකට පරිගණක තිරේ සම්බන්ධ කරන්න පුළුවන් ඊළඟට රූපවාහිනී යන්ත්‍රය ප්‍රොජෙක්ටර් එක වගේ දේවල් සම්බන්ධ කරන්න පුළුවන් ඒකේ තව 15ක් තියෙනවා මතක තියාගන්න තව 15ක කෙවිනියක් HDMI පෝට් එක high definition media interface මේකත් වැදගත් පෝට් එකක් මේක නම් රූප සරහන නෑ මේකේ අලුතෙන් එන පරිගණක තිර නවීන පරිගණක යන්ත්‍ර නවීන ප්‍රොජෙක්ටර්ස් මෙතන නවීන පරිගණක යන්ත්‍ර නෙවෙයි එතන ඉන්න ඕන නවීන රූපවාහිනී යන්ත්‍ර මෙතන හදාගන්න නවීන රූපවාහිනී යන්ත්‍ර නවීන ප්‍රොජෙක්ටර්ස් සම්බන්ධ කරනවා මේ high definition media interface එකට මේකේ විශේෂත්වයක් තමයි මේ කෙවෙනිය හරහා වීඩියෝ මෙන්ම ඔඩියෝද සම්ප්‍රේෂණය කළ හැක වීඩියෝ මෙන්ම ඔඩියෝද සම්ප්‍රේෂණය කළ හැක high definition media interface මතක තියාගන්න විශේෂ කෙවිනියක් වීඩියෝ එකයි ඔඩියෝ එකයි දෙකම යවන්න පුළුවන් අපිට වයර් එකම වයර් එක දිගේ වීඩියෝ එකයි ඔඩියෝ එකයි දෙකම යවන්න පුළුවන් ඊළඟට ජාලකරණ කෙවිනිය නෙට්වර්ක් පෝට් එක පරිගණක ජාලවල භාවිතා වන කේබලය පරිගණක ජාලවල භාවිතා වන කෙවිනිය RJ45 මේකත් සම්බන්ධ කරන්නේ මේ ජාලකරණ කෙවිනියට RJ45 කනෙක්ටර් එක සම්බන්ධ කරන ජාලකරණ කෙවිනියට මේ වගේ කනෙක්ටර් එකක් තියෙන එකේ RJ45 කියන කනෙක්ටර් එක මේ වගේ හතරස් එකක් විදිහට එන කනෙක්ටර් එක මේ පැත්තේ මෙහෙම වයර් එක තියෙනවා අපි අච්චුපත ඉස්සරහට අපි කතා කරන ඔය පාඩම ජාලකරණයට තව ටිකක් මේ වගේ පින් ටිකක් තියෙනවා
ජාලකරණ කෙවෙනි. ඒකට මේකට කියනවා RJ45 කනෙක්ටර් එක. RJ45 කියන කනෙක්ටර් එක මතක තියාගන්න. ජාලකරණ කෙවෙනියට සම්බන්ධ කරන්නේ RJ45 කියන කනෙක්ටර් එක. ජාලකරණ කෙවෙනියට RJ45 කියන කනෙක්ටර් එක සම්බන්ධ කරන්නේ. ශ්‍රේණිගත කෙවෙනිය සීරියල් පෝට් එක දැන් නම් එන්නෙම නෑ පරිගණකවල. ශ්‍රේණිගත කෙවෙනිය වර්තමානයේ ඉවත් වෙලා තියෙනවා USB නිසා. මේකට බාහිර මොඩමේ සම්බන්ධ කරනවා. අච්චුපතේ තියෙන බාහිර මොඩමේ විතරයි. මම තව එකක් දාලා තිනවා පරණ මූසික. ඉස්සර කාලේ තිබ්බ මවුස් මේ ඔය ශ්‍රේණිගත කෙවෙනියට සම්බන්ධ කරා. මේකේ තවු 9ක් තියෙනවා. මතක තියාගන්න තවු 9යි. ශබ්ද කෙවෙනිය එක දන්නවලා. කොළ පැහැත්තට ස්පීකර් එක නිල් කියන්නේ ලයින් ඉන් කියන්නේ ශබ්දය ඇතුළට ගන්න පුළුවන්. ශබ්දය ඇතුළට ගන්න පුළුවන්. ශබ්දය ඇතුළට ගන්න පුළුවන්. රතු එකට මයික්‍රොෆෝනය. තව එකක් ලියලා නැහැ USB මතක තියාගන්න. ඒක ඉතින් ලියන්න දෙයක් නැහැ. USB කියලා කියන්නේ විශ්ව ශ්‍රේණි බස් කෙවෙනිය. මේ USB කියලා කියන්නේ ඇත්තටම වර්තමානයේ සියලුම පෝට් වල කරන කාර්ය USB හරහා කරන්න පුළුවන්. හැබැයි එක පෝට් එකක විතරක් කරන දේ USB වලින් කරන්න බෑ. ඒ කියන්නේ දැන් ඔයාලා ගත්තොත් එහෙම උදාහරණයක් විදිහට දැන් අලුතෙන් එන පරිගණක මේක හොඳට අහගන්න. මේ PS2 ඉන්නේ නැහැ ලැප්ටොප් වල ප්‍රශ්නයක් නැහැ. මොකද මේක USB හරහා රීප්ලේස් කරගන්න පුළුවන්. PS2 කෙවෙනියෙන් කරන වැඩේ USB වලින් කරන්න පුළුවන්. පැරලල් පෝට් එකෙන් කරන වැඩෙත් කියන්නේ USB සඳහා දැන් USB තිබ්බොත් අපට USB තියෙනවා නම් PS2 ඕනේ නැහැ. PS2 වැඩක් නැහැ. right ඊළඟට සමාන්තර වැඩකුත් නැහැ. සමාන්තර කෙවෙනිය ඕනෙත් නැහැ. ශ්‍රේණිගත ඕනෙත් නැහැ. ශ්‍රේණිගත කෙවෙනිය ඕනෙත් නැහැ. ඇත්තටම මේ ජාලකරණය ඕනේ. ජාලකරණ කෙවෙනිය ඕනේ. මෙන්න මේක VGA පෝට් එක හරි HDMI එකට රීප්ලේස් කරන්න බෑ USB එකට. right අනිවාර්යෙන් VGA පෝට් එකට මතක තියාගන්න මේ VGA පෝට් එක වෙනකොට USB පාවිච්චි කරන්න බෑ. ඒ වගේම ජාලකරණ කෙවෙනියටත් USB පාවිච්චි කරන්න බෑ. අනිත් හැම එකකටම USB පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් පරිගණකයේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ මොකක්ද? VGA පෝට් එක තියෙන්න ඕනේ. LAN පෝට් එක තියෙන්න ඕනේ. මේකට කියනවා ජාලකරණ කියන LAN පෝට් එක කියලා කියනවා. ඒකනේ ලැප්ටොප් වල බලනකොට අනිවාර්යෙන් VGA පෝට් එක හරි HDMI හරි තියෙනවා. ලැප් එකේ VGA එක තියෙනවා. HDMI එක හරි VGA හරි දෙකකින් එකක් තියෙනවා. මොකද ඒක USB වලින් ආවරණය කරන්න බෑ. ඒක USB වලින් ආවරණය කරන්න බෑ. නෙට්වර්ක් පෝට් එකක් තියෙනවා. නෙට්වර්ක් පෝට් එකක් තියෙනවා. මොකද ඒකත් USB වලින් ආවරණය කරන්න බෑ. USB වලින් ආවරණය කරන්න පුළුවන් පෝට්ස් අනිත් හැම එකක්ම පුළුවන්. මතක තියාගන්න වැදගත් විදිහට මතක තියාගන්න. වැදගත් විදිහ කියන්නේ ස්පෙෂලි විභාගයට අහලා නැහැ. අහන්න බැරි කමකුත් නැහැ. මොකද ඒක අනිවාර්යෙන් USB වලින් රීප්ලේස් කරන්න බෑ. right ඊළඟට ජාලකරණය මොන දෘඩාංග කොටස් ගැන අපි අධ්‍යයනය කරා. sannivedana යනු දත්ත එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගෙන යාමයි. ඒක දන්නවනේ දත්ත එක ස්ථානයක සිට තවත් ස්ථානයකට ගෙන යාම sannivedanayak කියලා කියනවා. sannivedanayak කියලා කියන්නේ මෙතන තියෙන දැන් මම කරන්නේ sannivedanayak. මගේ දත්ත ටික ඔයාට යනවා. ඒ සඳහා මූලිකාංග තුනක් ඇත. ප්‍රභවය source එහෙම නැත්නම් sender. දැන් මම තමයි ප්‍රභවය. මාධ්‍ය medium මාධ්‍ය තමයි අන්තර්ජාලය. දැන් මේ සිද්ධ වෙන සංනිවේදනයේ මාධ්‍ය තමයි අන්තර්ජාලය. ග්‍රාහකයා දත්ත ලබන්නා sink or receiver. එහෙනම් දත්ත ප්‍රභවය මාධ්‍ය තියෙන්න ඕනේ. මේ අංග තුන තියෙන්න ඕනේ. එක දත්ත ප්‍රභවය, දෙක මාධ්‍ය, තුන ග්‍රාහකයා. එහෙනම් දත්ත sannivedana සඳහා සපුරාල යුතු අවශ්‍යතා, දත්ත sannivedana සඳහා සපුරාල යුතු අවශ්‍යතා ප්‍රභවය, මාධ්‍ය සහ ග්‍රාහකයා.
දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය ප්‍රධාන ආකාර දෙකයි. ඔන්න සම්ප්‍රේෂණ මාධ්‍ය මේ ට්‍රාන්ස්මිෂන් මීඩියා මේ මාධ්‍ය ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි වයර් සහිත මාධ්‍ය. වයර් සහිත මාධ්‍ය අනික නියම නොවන කියලා කියන්නේ වයර් නැති වයර්ලස් නේ. වයර් නොමැති මාධ්‍ය. වයර් නැති මාධ්‍යයක් තියෙනවා. වයර් ඇති මාධ්‍ය තියෙනවා, වයර් නැති මාධ්‍ය තියෙනවා. එහෙනම් වයර් ඇති මාධ්‍ය ඇඹරුණු කම්බි යුගල මේවා වර්ග දෙකකට බෙදෙනවා. ඇඹරුණු කම්බි යුගල වර්ග දෙකයි. එකක් STP අපි පහලින් කතා කරනවා shielded twisted pair. අනික UTP unshielded twisted pair. shielded twisted pair වැසුණු ඇඹරුණු කම්බි, unshielded twisted pair නොවැසුණු ඇඹරුණු කම්බි. සමාක්ෂික කේබලය සහ ප්‍රකාශ තන්තු මේ දෙකම මතක තියාගන්න. මේ දෙකේම ගමන් කරන්නේ විදුලිය. මේ දෙකේම ගමන් කරන්නේ විදුලිය. මොන වගේද? තඹ කම්බි වලයි සමාක්ෂක කේබලයයි දෙකේදීම ගමන් කරන්නේ විදුලිය. මාත් එක්ක කියවන්න මේ වචනය. මොනවාද? අඹරුණු කම්බි සහ සමාක්ෂක කේබලය. සමාක්ෂක කේබලය. ඔවා කියලා හුරු වුණාම පාඩම් හිටිනවා. ප්‍රකාශ තන්තු වල ගමන් කරන්නේ මොනවද? ආලෝකය. එන විභාගයේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ආලෝකය පරාවර්තනය කරමින් දත්ත හුමාරු කරන්නේ ප්‍රකාශ තන්තු විතරයි නේ. විදුලිය භාවිතා කරලා දත්ත හුමාරු කරන්නේ ඇඹරුණු කම්බි සහ සමාක්ෂක කේබලය. ඊළඟට වයර් නැති මාධ්‍ය තියෙනවා. ගුවන් විදුලි තරංග, අදෝරක්ත කිරණ, සුද්ධ තරංග. මේ සුද්ධ තරංග වල විශේෂත්වය තමයි තියෙන්නේ. සුද්ධ තරංග ගමන් කරන්නේ කොහොමද? රේඛීයව. මේවා ගමන් කරන්නේ රේඛීයව, සරල රේඛීයව ගමන් කරන්නේ. ඒ නිසා සම්ප්‍රේෂණ කුළුණු මොකද වෙලා තියෙන්න ඕනේ? මේ සුද්ධ තරංග ගමන් කරනවා නම් සම්ප්‍රේෂණ කුළුණු එකිනෙකට මූණලා තියෙන්න ඕනේ. සම්ප්‍රේෂණ කුළුණු එකිනෙකට මූණලා තියෙන්න ඕනේ. නැත්නම් සම්ප්‍රේෂණ කුළුණු එකිනෙකට දැක්කේ නැත්නම් අපිට දත්ත හුමාරු කරන්න බෑ. ට්විස්ටඩ් පෙයා සමා වෘත්ත ඇඹරුණු කම්බි යුගල මේවා වර්ග දෙකකි. මේවා වර්ග දෙකකි. එකක් තමයි UTP unshielded twisted pair. මිලාඩුයි නම්‍යශීලීතාව වැඩි දුරකට දත්ත ගෙන යා නොහැක. ගෙන යන්න බෑ. ගොඩක් දුරට දත්ත ගෙන යන්න විදිහක් නැහැ මේ twisted pair wire වල. ඒකේ unshielded UTP වැහිලා නැහැනේ. විශේෂ ආවරණයක් නැහැ මේකේ. මේකේ විශේෂ ආවරණයක් තියෙනවා මේ. මේකේ විශේෂිත ආවරණයක් තියෙනවා. එහෙනම් විශේෂිත ආවරණයක් තියෙන හින්දා මේක මිල වැඩි. UTPට වඩා කියලා කියන්නේ මේකට වඩා මිල වැඩි. විශේෂ ආවරණයක් නිසා නම්‍යශීලී බව අඩුයි. පොඩක් නැමෙන්න එම හොරයි. ටිකක් අද වැඩි කම්බිය. වැඩි දුරකට දත්ත ගෙන යන්න පුළුවන්. එහෙනම් ඔන්න twisted pair wire එක ගැන මතක තියාගන්න. twisted pair වර්ග දෙකයි. UTP STP. UTP කියලා කියන්නේ unshielded වැහිලා නැහැ. ඉතින් මිල අඩුයි. නම්‍යශීලීතාව වැඩි. දුර කරගෙන දත්ත ගමන් කරන්න අමාරුයි. STP එහෙම නැහැ. මිල වැඩි. විශේෂ ආවරණයක් නිසා නම්‍යශීලීතාව අඩුයි. වැඩි දුරකට දත්ත ගෙන යන්න පුළුවන්. මේ කොහොමද මේ වර්ග දෙකම එකිනෙකට ඇඹරුණු කම්බි යුගල හතරක් ලෙස ඇදනේ. කම්බි යුගලක් කියන්නේ දෙකක් නෙමෙයි. කම්බි දෙක ගානේ එකිනෙකට ඇඹරිලා තියෙන්නේ කම්බි යුගල හතරක් තියෙනවා. එකිනෙකට ඇඹරුණු කම්බි යුගල හතරක් ලෙස තියෙනවා. ඔන්න twisted pair. ඊළඟට සමාක්ෂක යෝත් සමාක්ෂක කේබලය coaxial cable. මේකේ කේබල් දෙකයි තියෙන්නේ. මෙතන තියෙනවා මධ්‍ය කේබලය. මධ්‍ය කේබල් එකේ තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා තඹ කම්බි දැලක්. තඹ කම්බි දැලක් තියෙනවා මෙතන. ඒක වටේට මේ මෙතනත් සහ මෙතනත් පරිවාරකයක් තියෙනවා. මෙතනත් පරිවාරකයක් තියෙනවා. පරිවාරකයක්. එහෙනම් ඒක කියනවා මධ්‍ය කේබලය හා තඹ කම්බි දැල වෙන් කිරීමට ප්ලාස්ටික් ආරක්ෂකයක් ඇත. ඉතින් මධ්‍ය කේබල් එකයි තඹ කම්බි දැලයි වෙන් කරන්න ප්ලාස්ටික් ආවරණයක් තියෙනවා. මධ්‍ය කේබලයයි තඹ කම්බි දැලයි වෙන් කරන්න ප්ලාස්ටික් ආවරණයක් තියෙනවා. මේක ප්ලාස්ටික් ආරක්ෂකනේ කියලා. මිලෙන් අධිකය නම්‍යශීලී බව අඩුයි හැබැයි. නැමෙන් කොට මේක හයිය වැඩි, බරත් වැඩි. මේක වර්තමානයේ භාවිතා කරන්නේ රූප ඇන්ටනා වල පාවිච්චි කරනවා. ගෙදර ටීවී එකේ ඇන්ටනා එකට පාවිච්චි කරන කේබල් එක coaxial කේබල් එකක්. බලන්නකො නිකන් කේබල් එක කපලා පැත්තකින් උපුවම පේනවා. ඒක වටේට තඹ කම්බි දැලක් තියෙනවා. මැද තඹ කූරක් තියෙනවා. රූපවාහිනී ඇන්ටනා සහ CCTV වල වර්තමානයේ ගොඩක් පාවිච්චි කරනවා මේ coaxial කේබල් එක. ඔගේ අර මේක වටාවට චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙනවා. මේක වටේට චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙනවා. ඒකයි මේ තඹ කම්බි දැලක් තියෙන්නේ.
ඊළඟට ප්‍රකාශ තන්තු. දත්ත සම්ප්‍රේෂණ වේගයේ අධිකම දත්ත සම්ප්‍රේෂණ වේගයේ වැඩිම මේ කේබල් එක තමයි ප්‍රකාශ තන්තු. මේකේ තියෙනවා මධ්‍යස්ථ වීදුරු බටයක් තියෙනවා. මේක හරි මැදින් වීදුරු බටයක් තියෙනවා. මම හිතන්නේ මේ රූප සටහන වල ඔයාලට බලන්න පුළුවන්. ඔයාලගේ අච්චුපතේ තියෙන රූප සටහන තියෙනවා. පැහැදිලිව මෙතන මැද තියෙනවා වීදුරු බටයක්. මෙතන කෝ එක තියෙනවා. වීදුරු බටයක් තියෙනවා. වටේට මේ වටේට තියෙනවා වීදුරු තන්තු. වීදුරු තන්තු තියෙනවා. ඊට අමතරව මෙතන පැහැදිලිව ඔයාලට මෙන්න මේ තියෙනවා. මෙතන තියෙනවා ප්ලාස්ටික් ආවරණය. එතනක් තියෙනවා මෙතනත් ප්ලාස්ටික් ආවරණයක් තියෙනවා. තේරෙනවද? අච්චුපතේ බලන්න ඒක. මධ්‍යස්ථ වීදුරු බටයක් කෝර් එකක් තියෙනවා. ඒවට සිහින් වීදුරු තන්තු ඇත. ආලෝකීය පරාවර්තනය කරමින් දත්ත සම්ප්‍රේෂණය කිරීම සිදුවේ. මතක තියාගන්න මේක රශ්මි චක්‍රීකරණය කියනවා. රශ්මි චක්‍රීකරණය මේක ආලෝකීය පරාවර්තනය කරමින් තමයි දත්ත මාරු කරන්නේ. ඉතා වේගවත්, වේගය වැඩි, මිලෙන් වැඩි. වර්තමානයේ දුරකථන ජාලවල භාවිතා වෙනවා. වර්තමානයේ දුරකථන ජාලවල භාවිතා වෙනවා. විකිරණ මාධ්‍ය මෙහිදී සම්බන්ධතාවය ගොඩනැගීම සඳහා භෞතික වශයෙන් කිසිවක් පාවිච්චි කරන්නේ නැහැ. භෞතික දේවල් භාවිතා කරන්නේ නැහැ. සම්ප්‍රේෂණ තරංග තමයි භාවිතා කරන්නේ. රයිට්. ඊළඟට තියෙනවා ගුවන් විදුලි තරංග. ගුවන් විදුලි තරංග. ඒකේ ලියා ගන්න කිව්වා කේන්ද්‍රස්ථානයක් වටා තරංග සම්ප්‍රේෂණය වේ. ඒ කියන්නේ ඇත්තට මේක වෙන්නේ මැද එක කේන්ද්‍රයක් තියාගෙන එක කේන්ද්‍රයක් මධ්‍යස්ථව තියාගෙන වටේට සම්ප්‍රේෂණය කරනවා. අදාළ සංඥා වටේට සම්ප්‍රේෂණය කරනවා. බාධක හරහා ගමන් කළ හැකි නමුත් වැඩි දුරකට දත්ත රැගෙන යාමට අපහසුයි. මේකට දැන් බිත්තිය දැන් මේ ගුවන් විදුලි තරංග වලට බිත්ති අර එහෙම තිබ්බ කියලා ප්‍රශ්නයක් නැහැ. බාධක තිබ්බට ගැටලුවක් නැහැ. හැබැයි ගොඩක් දුරට දත්ත ගෙනියන්න බෑ. උපරිම වශයෙන් මීටර් 20ත් 50ත් අතර වගේ තමයි යන්නේ. මීටර් 20ත් 50ත් අතර ප්‍රමාණයක් තමයි මේක වැඩ කරන්නේ. ඉතින් එහාට ලොකුවට වැඩ කරන්නේ නැහැ. අපි Bluetooth Wi-Fi ගුවන් විදුලි තරංග මත ක්‍රියාත්මක වේ. Bluetooth Wi-Fi කියලා කියන්නේ ගුවන් විදුලි තරංග මත ක්‍රියාත්මක වෙනවා. මම හිතන්නේ මේ ටියුට් එක හම්බෙන්න ඔයාලට ඒක ලියා ගන්න ඕනේ. අදෝ රක්ත කිරණ වේගයේ අඩුම තරංග වර්ගයකි. මෙයා වේගයේ අඩුම තරංග වර්ගයක්. රිමෝට් කන්ට්‍රෝල් වල සහ රැහන් රහිත මූසික වයර්ලස් කීබෝඩ් මවුස් වල පාවිච්චි කරනවා මේක. වයර්ලස් කීබෝඩ් මවුස් වල භාවිතා කරනවා. ඊළඟට සුදු තරංග සරල රේඛීයව ගමන් කරයි. සරල රේඛීයව ගමන් කරනවා. සුදු තරංග සරල රේඛීයව ගමන් කරනවා. ඒ සරල රේඛීයව ගමන් කරන නිසා අනිවාර්යෙන් වැදගත්ම දේ තමයි මේ සරල රේඛීයව ගමන් කරන නිසා සම්ප්‍රේෂණ කුළුණු මම ඉස්සෙල්ලා තන්දේ මේ සම්ප්‍රේෂණ කුළුණු ටික එකිනෙකට මේ සම්ප්‍රේෂණ කුළුණු ටික එකිනෙකට දර්ශනය වෙන්න ඕනේ. නැත්නම් දත්තක වැඩ කරන්න එක වැදගත් මේකට. මේකේ වැඩි දුරකට දත්ත සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. චන්ද්‍රිකා සම්ප්‍රේෂණය සැටලයිට් කමියුනිකේෂන් සිදුවන්නේද සුදු තරංග ආකාරයටයි. සැටලයිට් වැඩ කරන්නේ මේ මයික්‍රෝවේව් පදනම් කරගෙන සැටලයිට්. පැහැදිලිනේ? දත්ත සම්ප්‍රේෂණ විදි. දත්ත එක තැනක ඉඳන් තවත් තැනකට යන ක්‍රම. දත්ත ගමන් කරන ක්‍රම. ඒකපත කියලා කියන්නේ එක පැත්තකට විතරයි. ඒකපත කියලා කියන්නේ හොඳට මතක තියාගන්න එක් දිශාවකට පමණි. ඒකපත යනු එක දිශාවකට පමණි. ඔන්න මේ පැත්තට විතරයි. ප්‍රභවයේ සිට ග්‍රාහකයා දක්වා පමණි. අර්ධ දිපත කියලා කියන්නේ ප්‍රභවයේ ඉඳන් ග්‍රාහකයා වෙතට යනවා. අනිත් පැත්තටත් එනවා. හැබැයි එක වරකට එක පැත්තකට විතරයි. පූර්ණ දිපත කියලා කියන්නේ දත්ත දෙදිශාවටම ගමන් කරනවා. අචුපතිත් ඔයාලා බලන්න ඔයත් එක්කලා. එහෙනම් මතක තියාගන්න මේ රූප සටහන මතක තියාගත්තා නම් ඇති ඔයාලට. ඒකපත කියලා කියන්නේ ප්‍රභවයේ සිට ග්‍රාහකයා දක්වා පමණි. ප්‍රභවයේ සිට දැන් ඔයාලා ටීවී එක බලනවා කියන්නකො. දැන් ඔයාලා ටීවී එක බලනදී රූපවාහිනී සංස්ථාවෙන් සිග්නල් නිර්මාණය කරනවා. ඒ සිග්නල් ටික ඔයාලා ගෙදරට එනවා. ටීවී එක පේනවා. හැබැයි අපි කතා කරන එක ටීවී රූපවාහිනී සංස්ථාවට ටීවී කරා යන්නේ නැහැ. රේඩියෝ කහනවා. අපි කතා කරන එක රේඩියෝ කරා රූපවාහිනී සංස්ථාවට යන්නේ නැහැ. ඒක අපි කියනවා මොකක් කියලාද? පූර්ණ දිපතයි. ඒකපතයි කියලා කියනවා.
අර්ධිපද එක වරකට එක් දිශාවකට පමණි. එක් වරකට එක දිශාවකට පමණි. එක වරකට එක පැත්තක විතරයි ගමන් කරන්නේ. එහෙනම් මොකද්ද? අන්තර්ජාලය. අන්තර්ජාලයේ තොරතුරු සෙවීම ඇත්තටම අර්ධ ද්විපදයි. ඒ කියන්නේ ඒකේ තියෙන්නේ අන්තර්ජාලය තුළ තියෙන්නේ රික්වෙස්ට් ඇන්ඩ් රෙස්පොන්ඩ් කියලා කියන්නේ. තොරතුරු හොයද්දි ඉස්සලාම රික්වෙස්ට් කරනවා. රික්වෙස්ට් කළා ඊට පස්සේ රෙස්පොන්ඩ් වෙනවා. රෙස්පොන්ඩ් වෙනවා කියලා කියන්නේ ප්‍රතිචාර දක්වනවා. වෝකි ඩෝකි පොලිසිය කට්ටිය අතේ තියෙන්නේ. ඒකෙත් අර්ධ ද්විපදයි. එක පැත්තෙන් කතා කරද්දී අනිත් පැත්තට හැෙනවා. අනිත් පැත්තෙන් කතා කරද්දී මේ පැත්තට හැෙනවා. දෙපැත්තටම එකවර මාරු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. පූර්ණ ද්විපද කියලා කියන්නේ එකවර දෙදිශාවටම ගමන් කරයි. එකවර දෙදිශාවටම ගමන් කරයි. සාමාන්‍ය දුරකථන සංනිවේදනයේ පූර්ණ ද්විපතයි. දුරකථන සංනිවේදනයේ පූර්ණ ද්විපතයි. දැන් සාමාන්‍ය දැන් මේ වෙලාවේ මම උගන්වන එක මොකද්ද? මේ වෙලාවේ මම ඔයාලට උගන්වන එක අර්ධ ද්විපතයි. ඇයි ඒ? මම උගන්වනවාට ඔයාලා කතා කරන්නේ නැහැ. හැබැයි ඔයාලා ප්‍රශ්න අහනලාට මම කතා කරන්න ගියොත් එතනත් පැටලෙනවා. ඊළඟට ඔන්න එහෙනම් කතා කරේ සංනිවේදනය සඳහා අවශ්‍ය මූලිකාංග. නිතර මතක් කරගෙන යන මාත් එක්ක මතක් කරන්න. සංනිවේදනය සඳහා අවශ්‍ය මූලිකාංග ප්‍රභවය, ග්‍රාහකයා, මාධ්‍ය, ප්‍රභවය, මාධ්‍ය සහ ග්‍රාහකයා. ඊළඟට අපි දුවා සංනිවේදන මාධ්‍ය තියෙන වර්ග දෙකක්, නියම මාධ්‍ය සහ නියම නොවන මාධ්‍ය. නියම මාධ්‍ය කියලා කියන්නේ සංනිවේදන මාධ්‍ය දෙකයි, නියම මාධ්‍ය, නියම නොවන මාධ්‍ය. නියම මාධ්‍ය කියලා කියන්නේ අතින් ස්පර්ශ කරන්න පුළුවන් වයර්. නියම නොවන කියලා කියන්නේ මේ වාතය හරහා තරංග ලෙස. නියම මාධ්‍ය වර්ග තුනයි. ඇඹරුණු කම්බි යුගල, සමාක්ෂක කේබලය සහ ප්‍රකාශ තන්තු. ඇඹරුණු කම්බි යුගල ආකාර දෙකයි. බැසුණු ඇඹරුණු කම්බි යුගල, නොබැසුණු ඇඹරුණු කම්බි යුගල. අමතරව වයර්ලස් නැත්නම් නියම නොවන මාධ්‍ය යටතේ රේඩියෝ තරංග, අදෝරක්ත කියන සහ මයික්‍රෝවේව්ස් පාවිච්චි කරා. රයිට්. ඊළඟට සම්ප්‍රේෂණ විධි ගැන කතා කරා. පරිගණක ජාලය සම්බන්ධ කිරීමේ උපාංග. පරිගණක ජාලයක් සම්බන්ධ කරන්න පාවිච්චි කරන උපාංග. නෙට්වර්ක් ඉන්ටර්ෆේස් කාඩ් ලියා ගන්න. නෙට්වර්ක් ඉන්ටර්ෆේස් කාඩ් යටතේ ලියා ගන්න. පරිගණක ජාලයකට සම්බන්ධ සෑම පරිගණකයකම ජාලයකට සම්බන්ධ සෑම පරිගණකයකටම ජාලයකට සම්බන්ධ සෑම පරිගණකයකටම තිබිය යුතු රුඩාංග කොටස. පරිගණක ජාලයකට සම්බන්ධ සෑම පරිගණක ජාලයකට සම්බන්ධ සෑම පරිගණකයකටම තිබිය යුතු රුඩාංග කොටස NICV. නවීන පරිගණකවල මෙය මදර් බෝඩ් එකට මව් පුවරකට සවිකරම ඇත සම්බන්ධ කර ඇත. ඒ කියන්නේ කම්පියුටරේ හැම පරිගණකයකම තියෙන්න ඕන උපකරණයක් තමයි NIC. මෙන්න මේ වගේ කාඩ් එකක්, නෙට්වර්ක් ඉන්ටර්ෆේස් කාඩ් එක. ඉතින් වර්තමානයේ මේක පරිගණකය මදර් බෝඩ් එකේටම සම්බන්ධ කරලා තියෙනවා. මේ තියෙන්නේ RJ45 කනෙක්ටර් එක, RJ45 කියන කනෙක්ටර් එක. මේ RJ45 කියන කනෙක්ටර් එක තමයි මේ කේබල් මේකට ගහන්නේ. රයිට්. එහෙනම් සෑම පරිගණකයකම තියෙන්න ඕනේ මේ නෙට්වර්ක් ඉන්ටර්ෆේස් කාඩ් එක. මේ හැම පරිගණකයකම තියෙනවා. මේකෙත් තියෙනවා NIC එක. මේකෙත් තියෙනවා NIC එක. මේකෙත් තියෙනවා NIC එක. කේබල් හරහා පරිගණකයට සම්බන්ධ කරන, පරිගණක ජාලගත කරන
මේ පරිගණක සඳහා තිබිය යුතු දුඩාංග කොටස network interface card එක මතක තියාගන්න. ඊළඟට hub එකයි switch එකයි දෙකම පාවිච්චි කරන්නේ දෙකෙන්ම සිද්ධ වෙන්නේ එකම අරමුණක්. hub එකයි switch එකයි දෙකම පාවිච්චි කරන්නේ මේක පාවිච්චි කරන්නේ පරිගණක දෙකක් හෝ පරිගණක දෙකක් හෝ කීපයක් එකට සම්බන්ධ කිරීමට පරිගණක දෙකක් හෝ කීපයක් වෙනකොට සම්බන්ධ කිරීමට මේ ස්විච් එකත් මේකටම තමයි පාවිච්චි කරන්නේ. මේකම ලියා ගන්න. පස්සේ පරිගණක දෙකක් හෝ කීපයකට සම්බන්ධ කරන්න තමයි හබ් එක හෝ ස්විච් එක දෙකම පාවිච්චි කරන්නේ. හැබැයි මේක විශේෂ ලක්ෂණ තියෙනවා. හබ් එකේ ස්විච් එකේ විශේෂ ලක්ෂණ තියෙනවා. right හබ් එකේ මිල අඩුයි. ස්විච් එකේ මිල මේ ස්විච් එකේ මිල වැඩි. හබ් එකේ මිල අඩුයි ස්විච් එකේ මිල වැඩි. හබ් එකේ වේගයත් අඩුයි. දත්ත සම්ප්‍රේෂණ වේගය අඩුයි. සම්ප්‍රේෂණ වේගය වෙන වේගයක් නැහැ මේකේ. ස්විච් එකේ වේගය වැඩි. තව කාරණයක් හබ් එක අර්ධ දිපතයි. අර්ධ දිපත කියන්නේ මොකක්ද? අර්ධ දිපත කියලා කියන්නේ දෙදිශාවටම යනවා වරකට එක පැත්තකට විතරයි. ස්විච් එක පූර්ණ දිපතයි. ස්විච් එක පූර්ණ දිපතයි. ඔය තියෙන සාමාන්‍ය ලක්ෂණ ටික මතක තියාගන්න. දෙකේම කරන්න එකම දේ. හැබැයි මේකේ විශේෂ ලක්ෂණ තියෙනවා. වැදගත්ම ලක්ෂණයකුත් තියෙනවා. මතක තියාගන්න ලොකුම වෙනස මේ දෙන්නගේ මේ හබ් එක සෑම පරිගණකයකටම අනවශ්‍ය ආකාරයෙන් දත්ත යොමු කරනවා. මෙයා කිසිම තාර්කික ක්‍රමවේදයක් නැහැ. සෑම පරිගණකයකට අනවශ්‍ය ආකාරයෙන් දත්ත යොමු කරනවා. ඔන්න හබ් එකේ තියෙන විශේෂ ලක්ෂණයක්. ඒක අනවශ්‍ය ආකාරයෙන් දත්ත යොමු කරනවා. වෙනම ස්විචින් ෆැසිලිටි එකක් නැහැ. හැබැයි ස්විච් එක එහෙම නැහැ. ස්විච් එක දත්ත යොමු කරන්නේ අදාළ පරිගණකයට පමණි. දත්ත යොමු කරන්නේ අදාළ පරිගණකයට පමණි. ස්විච් එක දත්ත යොමු කරන්නේ අදාළ පරිගණකයට විතරයි. හබ් එක හැම තැනම දත්ත යොමු කරනවා. මේක නිකන් අපි සරල උදාහරණයක් කියන්නේ රූප සරණක් වගේ ඇන්දොත් කියන්නේ මේ හබ් එකයි ස්විච් එකයි මොකටද පාවිච්චි කරන්න කියලා. එතකොට පරිගණක එකිනෙකට සම්බන්ධ කරන්න. මෙතන හබ් එක තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ස්විච් එක තියෙන්නත් පුළුවන්. මේ වගේ පරිගණක එකිනෙකට සම්බන්ධ කරන තමයි හබ් එක හරි ස්විච් එක හරි පාවිච්චි කරන්නේ. පරිගණක එක සම්බන්ධ කරන තමයි හබ් එක ස්විච් එක භාවිතා කරන්නේ. හබ් එක හරි ස්විච් එක හරි පාවිච්චි කරන්නේ පරිගණක එකිනෙකට සම්බන්ධ කරන්න. ඊළඟට රවුටර් එක පාවිච්චි කරනවා. රවුටර් එක අපි භාවිතා කරන්නේ පරිගණක ජාල දෙකක් හෝ කීපයක් එකට සම්බන්ධ කිරීමට රවුටර් එක පාවිච්චි කරනවා. කියන්නේ නෙට්වර්ක් දෙකක්. ඒ කියන්නේ දැන් හිතන්නකෝ මේක එක නෙට්වර්ක් එකක්.
මෙතන තියෙනවා තනි එක නෙට්වර්ක් එකක්. මෙතන තියෙනවා තව නෙට්වර්ක් එකක්. right මේ නෙට්වර්ක් දෙකකට කනෙක්ට් කරන් මේ නෙට්වර්ක් දෙකකට කනෙක්ට් කරන්න පාවිච්චි කරනවා රවුටර් එක පාවිච්චි කරන්නේ මේ නෙට්වර්ක් දෙකකට කනෙක්ට් කරන්න. මේකට කියනවා මාර්ගකය කියලා. මාර්ගකය එහෙම නැත්නම් මං හසුරුව මාර්ගකය එහෙම නැත්නම් මං හසුරුව කියලා කියනවා රවුටර් එක. ඔන්න ඔය උපාංග කොටස් ටික වෙනම මතක තියාගන්න. ඕකේ ඇවිල්ලා ඔය පාවිච්චි කරන්නේ මොකටද? මෙන්න මේ ඩිවයිසස් ටික හොඳට මතක තියාගන්න. මේකේ අපිට විතර ලියන්න චුට්ටක් ඉඩමදී මෙන්න මේ NIC hub switch router NIC hub switch router මෙන්න මේවා පාවිච්චි කරන්න. NIC hub switch router මෙන්න මේ ටික පරිගණක ජාල සඳහා භාවිතා කරනවා. පරිගණක ජාල වලට පාවිච්චි කරනවා. අන්තර්ජාලයට මේක ඕනේ නැහැ. ඉන්ටර්නෙට් යන්න ඕනේ නැහැ. එහෙනම් මේ මොඩම් සහ ඊළඟට තියෙනවා මොඩම් සහ ෆයර්වෝල් පාවිච්චි කරන්නේ මොඩම් සහ ෆයර්වෝල් අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න. මොඩම් සහ ෆයර්වෝල් මොඩම් කියලා කියන්නේ modulation demodulation modulation and demodulation මොඩම් කියන වචනේ හැදෙන්නේ නොහොමයි. modulation එකේ MO අකුරයි demodulation එකේ DEM එකයි එකතු වෙලා තමයි මොඩම් කියන වචනේ හැදෙන්නේ. right එහෙනම් මේකේ මොනවද තියෙන කාර්ය? පරිගණකයක් හෝ පරිගණක ජාලයක් පරිගණකයක් හෝ පරිගණක ජාලයක් පරිගණකයක් හෝ පරිගණක ජාලයක් අන්තර්ජාලයට සම්බන්ධ කිරීමට භාවිතා කරයි. පරිගණකයක් හෝ පරිගණක ජාලයක් අන්තර්ජාලයට සම්බන්ධ කරන්න තමයි මේක පාවිච්චි කරන්නේ. මේකෙන් සිද්ධ වෙන්නේ මෙමගින් ප්‍රතිසම සංඥා අංකිත බවටත් ප්‍රතිසම සංඥා අංකිත බවටත් අංකිත සංඥා ප්‍රතිසම බවටත් පරිවර්තනය කරයි. ප්‍රතිසම අංකිත බවටත් අංකිත ප්‍රතිසම බවටත් පරිවර්තනය කරනවා මොඩම් එකේ. ප්‍රතිසම අංකිත බවටත් අංකිත ප්‍රතිසම බවටත් පරිවර්තනය කරනවා. ඇත්තට මේක සිද්ධ වෙන්නේ කොහොමද? දැන් ඔයාගේ කම්පියුටර් එක ගන්නකො මෙන්න මෙහෙම. මෙහෙම ඇඳුත් එහෙම මෙතන තියෙනවා මොඩම් එක. මේ තියෙන මොඩම් එක. මෙතන තියෙනවා කම්පියුටර් එක. මොඩම් එක තියෙනවා කම්පියුටර් එක තියෙනවා මෙතන තියෙනවා අන්තර්ජාලය. ඉන්ටර්නෙට් එක. වලාකුලක් වගේ නේ අපි අඳින්නේ ඉන්ටර්නෙට් එක. නේ? ඉන්ටර්නෙට් අන්තර්ජාලය අඳින්නේ වලාකුලක් වගේ. ඊළඟට අන්තර්ජාලයෙන් එනවා සිග්නල් එකක්. ඉන්ටර්නෙට් එකෙන් එනවා සිග්නල් එකක් මොඩම් එකට. මොඩම් එකෙන් යනවා සිග්නල් එකක් කම්පියුටරේට. මොකද්ද මේ සිග්නල් එක? අපි දන්නවා ඉන්ටර්නෙට් එකෙන් එන්නේ අපි අන්තර්ජාලය හරහා එන්නේ අපිට ප්‍රතිසම සංඥාව. දුරකථන කියන්නේ ටෙලිෆෝන් ලයින් එක දිගේ එන්නේ ප්‍රතිසම සංඥාවක්. ඒක අංකිත සංඥාවක් බවට පරිවර්තනය කරනවා මොඩම් එකකින්. අන්න ඕක තමයි සිද්ධ වෙන්නේ. ප්‍රතිසම සංඥා අංකිත සංඥාව බවට පරිවර්තනය කරනවා. ඒකට කියනවා මොඩියුලේෂන් කියලා. මොඩියුලේෂන් කියලා කියනවා. ඕකේ අනිත් පැත්ත මේ පැත්තෙන් එන අංකිත සංඥා ප්‍රතිසම සංඥා බවට පරිවර්තනයත් කරනවා. ප්‍රතිසම සංඥා අංකිත කරනවා.
මේ පැත්තෙන් එන අංකිත සංඥා ප්‍රතිසම කරනවා. ඒකට කියනවා ඩිමොඩියුලේෂන් කියලා. මොඩියුලේෂන් ඩිමොඩියුලේෂන්ස්. ප්‍රතිසම අංකිත කිරීම මොඩියුලේෂන්ස්, අංකිත ප්‍රතිසම කිරීම ඩිමොඩියුලේෂන්ස්. ඕක පිළිබඳ අච්චු පොතේ තියෙනවා. මෙන්න මෙතන හොඳට කියව ගන්න. මෙන්න මෙතන තියෙනවා. මොඩියුලේෂන්ස් සහ ඩිමොඩියුලේෂන්ස් හැඳින්වෙන්නේ මොඩියුලේෂන්ස් and ඩිමොඩියුලේෂන්ස් කියලා හඳුන්වනවා. ඊට ෆයර්වෝල් මේකත් අන්තර්ජාලය සම්බන්ධව ක්‍රියා කරන උපකරණයක් ෆයර්වෝල් එක. කියන්නේ අන්තර්ජාලය හරහා ලැබෙන දත්ත පෙරීමකට ෆිල්ටර් කිරීමට ලක් කරනවා. අන්තර්ජාලය හරහා ලැබෙන දත්ත ෆිල්ටර් කරනවා. පෙරීමකට ලක් කරනවා. අන්තර්ජාලය හරහා ලැබෙන දත්ත පෙරීමකට ලක් කරන අතර අන්තර්ජාලය හරහා ලැබෙන දත්ත පෙරීමකට ලක් කරන අතර අනවසර ප්‍රවේශ වීම වලකාලයි. අන්තර්ජාලය හරහා ලැබෙන දත්ත පෙරීමකට ලක් කරන අතර අනවසර ප්‍රවේශ වීම වලකාලයි. එමගින් ජාලය තුල දත්ත තදබදය අඩුවේ. ෆයර්වෝල් එක. මෙය දුඩාංග ලෙස මේක දුඩාංගයක් විදිහටත් ගන්න පුළුවන් ඈ. මෙය දුඩාංගයක් ලෙස මෙන්ම මුදුකාංගයක් ලෙසද ලබාගත හැක. මේ ෆයර්වෝල් එක හાર્ඩ්වෙයාර් ෆයර්වෝල් එකකුත් තියෙනවා, සොෆ්ට්වෙයාර් ෆයර්වෝල් එකකුත් තියෙනවා. හાર્ඩ්වෙයාර් ෆයර්වෝල් එකකුත් තියෙනවා, සොෆ්ට්වෙයාර් ෆයර්වෝල් එකක් තියෙනවා. වර්ග දෙකකටම තියෙනවා. ඔන්න උපාංග ටික එහෙනම් මතක තියාගන්න. උපාංග යටතේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. පරිගණකයක් අන්තර්ජාලයකට සම්බන්ධ කරන්න අවශ්‍ය වෙන උපාංග දෙකයි ෆයර්වෝල් එකයි. අන්තර්ජාලය සඳහානේ මේ දෙකම තියෙන්නේ අන්තර්ජාලය සඳහා. මේ මොඩම් සහ ෆයර්වෝල් දෙකම පාවිච්චි කරන්නේ අන්තර්ජාලයට භාවිතා කරන්නත් එක්කලා. එහෙනම් පරිගණක ජාලයක් සඳහා දැන් කෙටි ප්‍රශ්නයක් අහන්න පුළුවන් නේ. මේ උපාංග හතරක් දෙනවා. මොඩම්, හබ්, ස්විච්, NIC කියලා දෙනවා. එහෙනම් ඉහත උපාංග වලින් පරිගණක ජාලයක් සඳහා අත්‍යවශ්‍ය නොවන උපාංගේ. ඉහත උපාංග වලින් පරිගණක ජාලයකට අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. පරිගණක ජාලයක් නම් අනිවාර්යෙන් NIC තියෙන්න ඕනේ. ස්විච් එකත් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. හබ් එකක් තියෙන්නත් ඕනේ. මොඩම් එක අත්‍යවශ්‍ය නැහැ. කම්පියුටර් නෙට්වර්ක් එකකට මොඩම් එක ඕනේ නැහැ. මොඩම් එක ඕනේ මොකටද? ඉන්ටර්නෙට් යනවා නම්. ෆයර්වෝල් එක ඕනේ ඉන්ටර්නෙට් යනවා නම්. මොකද පිටින්නේ අපේ අහිතකර දේවල් එන්නේ. පරිගණක ජාලයක් යනවා. පරිගණක ජාලයක් කියන්නේ මොකක්ද? පරිගණක දෙකක් හෝ කීපයක් එකිනෙකට සම්බන්ධ කිරීමෙන් ගොඩනගා ගන්නා පද්ධතියක් පරිගණක ජාලයකි. පරිගණක දෙකක් හෝ කීපයක් එකිනෙකට සම්බන්ධ කර ගොඩනගා ගන්නා පද්ධතියක් පරිගණක ජාලයකි. එහෙනම් මේ පරිගණක ජාල භෞතිකව පිහිටන ආකාරයෙන් වර්ග කරන්න පුළුවන්. පරිගණක භෞතිකව පිහිටන ආකාරයෙන් වර්ග කරන්න පුළුවන්. එකක් තමයි ස්ථානීය ප්‍රදේශ ජාල LAN. මේක සාමාන්‍යයෙන් කුඩා බිල්ඩින් එකක් ඇතුලේ කුඩා කාමරයක පරිගණක ටික එකිනෙකට සම්බන්ධ කරලා තියෙන්න පුළුවන්. මේකට අපි කියනවා LAN එකක් කියලා. කියන්නේ මේකේ කාමරයක හෝ කුඩා ගොඩනැගිල්ලක් තුළ කාමරයක් තුළ හෝ කුඩා ගොඩනැගිල්ලක් තුළ පිහිටන ජාලයකි. කාමරයක් තුළ හෝ කුඩා ගොඩනැගිල්ලක් තුළ පිහිටන ජාලයකි. මේකට අයිතිකාරයෙක් ඉන්නවා මතක තියාගන්න. අයිති කරුවෙකු ඇත. අයිතිකරුවෙක් ඉන්නවා. උදාහරණයක් විදිහට ගත්තොත් මොකද්ද? උදාහරණයක් විදිහට පාසලේ පරිගණක විද්‍යාගාරය තුල ඇති ජාලය කුඩා ව්‍යාපාරයක් සතු ජාලයක්. මේක ඇත්තටම කියන්නේ බිල්ඩින් එකක් ඇතුළත කාමරයක් ඇතුළත සීමා වෙන්න ඕනේ. කාමරයක් වගේ ඇතුළත සීමා වෙන්න ඕනේ. මේ පොඩක් දෙකේ හදාගන්න ඉලක්කම මේක ඇවිල්ලා 3. පුළුල් ප්‍රදේශ ජාල කියන්නේ 3. මේක තමයි 2 වෙන්න ඕනේ. දුරස්ත ප්‍රදේශ ජාල මේකට කියනවා පුරවර ප්‍රදේශ ජාල කියලා කියනවා. පුරවර ප්‍රදේශ ජාල
දැන් අපි දෙවෙනිට ගන්න පුරෝපදේශ ජාල මේක ඇවිල්ලා මේක ලියන්න පුළුවන් සතපුම් 16ක් හෝ ඊට අඩු සතපුම් 16ක් හෝ ඊට අඩු ප්‍රදේශයක පිහිටන ජාලයකි සතපුම් 16ක් හෝ ඊට අඩු ප්‍රදේශයක පිහිටන ජාලයකි මේක නිකන් ලෑන් වල එකතුවක් විදිහට තියෙන්න පුළුවන් ලෑන් කිහිපයක එකතුවක් ලෙස පැවතිය හැක මේක ලෝකල් ඒරියා නෙට්වර්ක් කිහිපයක එකතුවක් විදිහට පවතින්න පුළුවන් අයිතිකරුවෙක් ඉන්නවා මේකට මේවටත් අයිතිකාරයෙක් ඉන්න පුළුවන් අයිතිකරුවෙකු ඇත උදාහරණයක් විදිහට ලියන්න පුළුවන් විශ්ව විද්‍යාලයක් සතු ජාලයක් විශ්වවිද්‍යාලයක් සතු ජාලයක් එහෙම නැත්නම් ශාඛා කිහිපයක් ශාඛා කිහිපයක් ඇති ව්‍යාපාරයක් ශාඛා කිහිපයක් ඇති ව්‍යාපාරයක් එහෙනම් ඔය එකක් අපි කියනවා මෑන් එකක් කියලා කිලෝමීටර් 16කට වඩා අඩු ප්‍රදේශයක් තුල තියලා තියෙන පරිගණක ජාල උදාහරණයක් විදිහට ලංකා බැංකුව ගත්තොත් ඒක නෑ මෑන් එක නෙවෙයි ඒකේ මේ වෑන් එකක්ම තමයි තියෙන්නේ මේ සාමාන්‍යයෙන් නුවර පෙරදෙනිය අවට පිරලා තියෙන පරිගණක ජාලයක් ශාඛා දෙකක අපිට ගන්න පුළුවන් මෑන් එකක් කියලා. පුළුල් ප්‍රදේශ ජාල කියලා කියන්නේ ලෝකයේ පුරා විහිදී ඇති පරිගණක ජාලයක්. ලෝකයේ පුරා විහිදීලා ඇති පරිගණක ජාලයක්. මේකට අයිතිකරුවෙක් නැත. මේක අපිට ලියන්න පුළුවන්. මෑන් කිහිපයක එකතුවකි. අයිතිකරුවෙක් නැහැ කියලා කියන්නේ අයිතිකරුවෙක් ඉන්නත් බැරි. ඒ කියන්නේ ඉන්න ඒවත් තියෙනවා. මේකට උදාහරණය තමයි අන්තර්ජාලය අයිතිකරුවෙක් නැත්. කියන්නේ අන්තර්ජාලයට අයිතිකරුවෙක් නැහැ. අන්තර්ජාලයට අයිතිකරුවෙක් නැහැ. හැබැයි සාමාන්‍ය ලංකා බැංකුව වගේ ලොකු ශාඛාවක් ගත්තොත් ඒකට අයිතිකරුවෙක් ඉන්න අපි අර පොදුවේ කතා කරන අයිතිකරුවෙක් නැහැ කියලා. ඒ කියන්නේ ওই තුනෙන් අයිතිකරුවෙක් නැතුව ඉන්න පුළුවන්. මෙහෙම දිනුනේ අයිතිකරුවෙක් නොමැතිව තිබිය හැක කියලා. එතකොට අයිතිකරුවෙක් ඉන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. අයිතිකරුවෙක් නොමැතිව තිබිය හැක. ඒක අන්තර්ජාලයට අයිතිකරුවෙක් නැහැ. අනිත් ජාල වල අයිතිකරුවෝ ඉන්නවා. ඔන්න විහිදලා තියෙන ආකාරය අනුව භූගෝලීය පිහිටුම අනුව මේක තියෙන භෞතිකව පිහිටා අනුව භෞතිකව පිහිටා ඇති ආකාරය අනුව වගේම මේකට කියනවා භූගෝලීය පිහිටුම අනුව. භූගෝලීය පිහිටීම අනුව ලෑන් මෑන් වෑන් පරිගණක සම්බන්ධ කරන ආකාරය අනුව සේවාදායක සේවාදායක අනුග්‍රාහක පරිගණක. එහෙනම් සේවාදායක කියන්නේ මතක තියාගන්න. සේවාදායක කියලා කියන්නේ සේවාවන් ලබා දෙන පරිගණකය. සේවාවන් ලබා දෙන පරිගණකය. සේවාලාභී කියලා කියන්නේ ක්ලයන්ට් කියලා කියන්නේ සේවාවන් ලබා ගන්නා පරිගණකය. සේවාවන් ලබා ගන්නා පරිගණකය. සේවාලාභී කියලා කියන්නේ සේවාවන් ලබා ගන්නා පරිගණකය. එතකොට මේ ක්ලයන්ට් එක කියන්නේ සම්බන්ධ කරන ආකාරන ක්ලයන්ට් සේව කියලා කියන්නේ මේකෙදි නිතරම සිද්ධ වෙන්නේ සේව කියන්නේ ක්ලයන්ට් අවශ්‍ය සියලුම සේවාවන් සේවාදායක පරිගණක වලින් ලබා ගන්නවා. right මේකෙදි සිද්ධ වෙන්නේ සේවාලාභී පරිගණ වලට අවශ්‍ය සේවාවන් සේවාදායක පරිගණක වලින් ලබා ගනි. සේවාලාභී පරිගණක වලට අවශ්‍ය සේවාවන් සේවාදායක පරිගණක වලින් ලබා ගනි. ක්ලයන්ට් සර්වර් ආකිටෙක්චර් කියන්නේ ඒකයි. peer to peer කියන්නේ එහෙම නැහැ. peer to peer කියන්නේ සේවාලාභී සේවාදායක කතාවක් නැහැ. සෑම පරිගණකයක්ම එක සමාන ලෙසින් සලකනවා. මෙහිදී සර්වර් ක්ලයන්ට් ක්‍රමවේදයක් නොමැති අතර සෑම පරිගණකයක්ම එක සමාන ලෙසින් සලකනු ලබයි. හැම පරිගණකයක්ම එක සමානයි. ඒකෙදි ක්ලයන්ට් සර්වර් නැහැ. නිකන් කම්පියුටර් පරිගණක ටික නෙට්වර්ක් කරලා තියෙන්නේ. සර්වර් ක්ලයන්ට් නැහැ. එතකොට එක පරිගණකයක් සේවාදායකයෙක් වෙනවා අනිත් එක්කෙනා සේවාලාභියෙක් වෙනවා. ඒක ලොකුවට වල මේ ඕලෙවල් ඒ කියන්නේ මේ ඕලෙවල් වලදී වැදගත් වෙන්නේ ඔක ක්ලයන්ට් සර්වර් ආකිටෙක්චර් එක. ඊළඟට ජාලස්ථල විද්‍යාව පරිගණක ජාලස්ථල විද්‍යාව පරිගණක ජාල එකිනෙකට සම්බන්ධ කරද්දී ඒ සම්බන්ධ කරන ආකාරය මම රූප සටහන් ටිකක් දුන්නා. ස්විච් එක
ස්විච් එකක් කරා මධ්‍යගත උපකරණයක් කරා පරිගණක ජාල සම්බන්ධ වෙනවා වලල්ලක් ආකාරයට සම්බන්ධ වෙනවා කොඳුනාලිටි කේබල් එකක් කරා සම්බන්ධ වෙනවා මේ ටික ටක් ගාලා අපි ලියා ගමු ලියන්න තරු ආකාරයේ ජාලය මේකේ විශේෂත්වය මතක තියාගන්න මේ තරු ආකාරයේ ජාලයේ මේ තියෙන්නේ මේ මධ්‍යගත උපාංගය මේකේ තියෙන ලොකුම අවාසිය අපි ඉස්සලාම ලියමු මේකේ තියෙන අවාසිය තමයි මධ්‍යස්ථ උපාංගය ක්‍රියා විරහිත වූ ජාලය අක්‍රිය වේ කියන්නේ මධ්‍යස්ථ උපාංගය ක්‍රියා විරහිත වුවහොත් මධ්‍යස්ථ උපාංගය ක්‍රියා විරහිත වුවහොත් ජාලය අක්‍රිය වේ පැහැදිලිනේ මේ මැද තියෙන ස්විච් එක වැඩ කරන්නේ නැතුවොත් මේ ජාලය අක්‍රිය වෙනවා රයිට් වලල්ලේ තියෙන අවාසිය මොකක්ද දෙන්නේ මේ එක පරිගණකයක් ක්‍රියා විරහිත වුණොත් ජාලය අක්‍රිය වෙනවා පරිගණකයක් ක්‍රියා විරහිත වුවහොත් ජාලය අක්‍රිය වේ එක පරිගණකයක් වැඩ කරන්නේ නැති ගියොත් ජාලය අක්‍රිය වෙනවා මෙන්න මේකට කියනවා මේ බස් ආකාරයකට කියනවා මේකට කියනවා කොඳුනාරිටි කේබලය කියලා බෑක්බෝන් කේබල් එලියා ගන්න කොඳු නාරිටි කේබලය කොඳුනාරිටි කේබලය මේ කොඳුනාරිටි කේබලය වැඩ කරන්නේ නැතුනොත් ජාලය යන හිටිනවා මේකේ බෑක්බෝන් කේබල් එක කොඳුනාරිටි කේබලය දෝෂ සහිත වුවහොත් කොඳුනාරිටි කේබලයේ දෝෂ සහිත වුවහොත් ජාලය අක්‍රිය වේ ඒක විශේෂම කරුණු ඒ ජාල වලින් අහන විශේෂම කරුණු මේකේ කොඳුනාරිටි කේබලය වැඩ කරේ නැත්නම් ජාලය යන හිටිනවා මේකේ මේ පරිගණකයක් වැඩ කරේ නැත්නම් ජාලය යන හිටිනවා මේකේ මේ ස්විච් එක අවුල් ගියොත් ජාලය යන හිටිනවා මේකේ නම් තියෙන එකම කාර්යය තමයි මේක සංකීර්ණ ආකෘතියක මේ concept එක මෙන්න මේ concept එක පාවිච්චි කරන්නේ අන්තර්ජාලය මෙම සංකල්පය අන්තර්ජාලය තුල භාවිතා වේ මෙම සංකල්පය අන්තර්ජාලය තුල පාවිච්චි වෙනවා මේකේ විශේෂයක් තමයි දැන් හිතන්නකො මේ කම්පියුටර් අතර කේබල් එක වැඩ කරන්නේ නැති වෙනවා කියන මේක අයින් වෙනවා මේ කේබල් එක මොකක් හරි ප්‍රශ්නයක් වෙනවා දෝෂ සහගත වෙනවා හැබැයි සංවේදනය කරන්න බැයිද පුළුවන් මෙයාට මෙයාත් දෙන්න ගිහිල්ලා එතනින් මෙතනට යන්න පුළුවන් අන්න එකයි මේකේ තියෙන වටිනාකම අන්තර්ජාලෙත් ඕකනේ වෙන්නේ එක කේබල් එකක් වැඩ කරන්නේ නැතුව ගියා කියලා කිසිදු හානියක් වෙන්නේ නැහැ ඒක ලියා ගන්න ඕනේ මේක ඒක තමයි මේකෙන් අහන්නේ ගොඩක් වෙලාවට පරිගණක දෙකක් අතර සම්බන්ධතාවය බිඳ වැටුණද පරිගණක දෙකක් අතර ඇති සම්බන්ධතාවය බිඳ වැටුණද ජාලය අක්‍රිය වන්නේ නැත මම හේතුව කිව්වේ ඒකයි මේක විශේෂ වැදගත් ලක්ෂණයක් පරිගණක දෙකක් අතර තියෙන සම්බන්ධතාවය බිඳ වැටුණත් මේ ජාලය අක්‍රිය වෙන්නේ නැහැ ඇයි වෙනම මාර්ග ඕන තරම් තියෙනවා ඊළඟ ට්‍රී මේ ට්‍රී ටොපොලොජි එකේ විශේෂත්වය තමයි මේක බස් ආකෘතිය හා තරු ආකෘතියේ එකතුවකි මේක මේ බස් එකේ තරුවේ එකතුවනේ මේ තියෙන තරුවක් මේ කෙලින් අතර කොඳුනාරිටි කේබල් එක තියෙනවා මේක බස් එකක් බස් එකේ තරු ආකෘතිය එකතුවකි මේකත් ටිකක් සංකීර්ණ ආකෘතියකි මේක වැදගත් වෙනවා විශාල විශාල ජාල නඩත්තු කරන්න පහසුයි මේ වගේ ආකෘතියක මෙහි ඇති අතු කියලා කියන්නේ අපි ශාකා
මේ ඇති අතු නැත්නම් ශාඛා මේ ඇති අතු නැත්නම් ශාඛා වෙන වෙනම පාලනය මෙහි ඇති ශාඛා වෙන වෙනම පාලනය කළ හැකි නිසා මෙහි ඇති ශාඛා වෙන වෙනම පාලනය කළ හැකි නිසා විශාල ප්‍රමාණයේ ජාල සඳහා සුදුසුයි. මේක විශාල ප්‍රමාණයේ ජාල සඳහා සුදුසු වෙනවා. මොන ලක්ෂණ ටික විශේෂ ලක්ෂණ ටික ලියවම. විශේෂ ලක්ෂණ ටික ලියුවා. මෙහි ඇති අතු නැත්නම් ශාඛා වෙන වෙනම පාලනය කළ හැකි නිසා විශාල ප්‍රමාණයේ ජාල සඳහා මේක සුදුසු වෙනවා. right. ඊළඟට තියෙනවා ජාලවල වාසි සහ වාසි. පරිගණක ජාලයක් තිබ්බොත් අපිට ඇත්තටම වේගය වැඩි වේගයක් තියෙනවා. ඊට අමතරව කියන්නේ දත්ත සම්ප්‍රේෂණ වේගය ගොඩක් වැඩි. වියදම අඩුයි. අඩු වියදමකට අපිට sannivedana වියදම අඩුයි. sannivedana වියදම අඩුයි. ආරක්ෂාවත් අපිට වැඩි ආරක්ෂාවක් ගන්න පුළුවන්. ඊළඟට මධ්‍යගත මෘදුකාංග පාලනය පහසු වීම. අපිට centralized softwares එක software එකක් මැද centralize කරලා වට කියන්නේ එක මෘදුකාංගයක් සල්ලි දීලා අරගෙන අපිට අනිත් පරිගණක වල භාවිතා කරලා දෙන්න හැකියාව තියෙනවා. ඒකට මෘදුකාංග පරිගණක 10ක් තියෙනවා නම් පරිගණක 10ට මෘදුකාංග 10ක් ගන්න ඕනේ. එක මෘදුකාංගයක් අරගෙන අනිත් 10ට ෂෙයා කරලා දෙන්න පුළුවන්. සම්පත් පොදුවේ පාවිච්චි කරන්න පුළුවන්. එක printer එකක් තියෙනවා නම් කම්පියුටර්ස් 10ට මේක printer එකක් ඇති ෂෙයා කරන්න පුළුවන්. ඊමේල් පාවිච්චි කරන්න පුළුවන්. ඔය වගේ පරිගණක ජාලවල වාසි ටික නිකන් මතක තියාගන්න විස්තර කරන්නේ නැහැ නේ විභාගෙට. ඊළඟට ඒ වගේම දත්ත සඳහා අඩු ආරක්ෂාව හැකර්ස්ලා වගේ දේවල් වැඩි එහෙනම් දත්ත ටක් ගාලා විනාශ වෙන්න පුළුවන්. ජාල බිඳ වැටීම් නෙට්වර්ක් ස්ලෝ වෙච්චාම අපිට වැඩ කරන්න බෑ. වෛරස පරිගණකවල දෝෂ සහ පුහුණු අවශ්‍යතා. එතකොට මෙන්න මේ වගේ ජාලවල වාසි අවශ්‍ය තියෙනවා.